මතක තියාගන්න අද මේ යන්තම් බණ ටිකක් ඇහුණට අද අපි ඉන්න කාලේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැති කාලයක් මේ. ඇයි? හැම බෝසතාණන් වහන්සේ නමක්ම පස් මහා බැලුම් බලනවා. කාලේ, දීපේ, දේශේ, කුලේ මව. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද කියලා මනුස්ස ලෝකෙ දිහා බලන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා නම් ඒ යුගයේ බුදුරු පහළ වෙන්නේ නැහැ කියලා. යන්තම් අපේ බෝසතාණන් වහන්සේ මොකක් හරි අපේ කොහේ හරි දීප පිනකට එදා දෙව්ලොව ඉඳන් මනුලොව දිහා බලද්දී බුදු කෙනෙක් පහළ වෙන්න දැන් මනුලොව සුදුසුද කියලා මිනිස්සුන්ගේ ආයුෂ එදා 100ට වඩා ටිකක් වැඩි. එදා සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. අවුරුදු 100න් 15ට බැහැලා තිබ්බනම් මේ අන්තක් කල්පේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. අපි මේ ඉන්නේ මහා බද්ද කල්පේ 4 වෙනි අන්තක් කල්පේ මේ ඉන්නේ. මතක තියාගන්න අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේට පුදුම හදිස්සියක් තිබ්බා බුදු වෙන්න. ඒ හදිස්සියත් එක්ක තමයි මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක ඉක්මනින් බුදු වුණේ. දේශනාවල ඔය අටුවාවල විස්තර වෙනවා අපේ බෝසතාණන් වහන්සේගේ මේ පාරමී පුරාගෙන ආපු ක්‍රමයක් එක්ක පිළිවෙල තිබ්බේ කපුසඳ, කොණාගමන, කාශ්‍යප, මෛත්‍රී, ගෞතම හැටියට. එහෙම තමයි පිළිවෙල තිබිලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ ඔබ අහලා ඇති එක්තරා ආත්මයක එදා අපේ බෝසතාණන් වහන්සේ ගෝලයා, මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා. මේ දෙන්න මනුලොව ඉපදිලා දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා තවුස්දම් පුරනවා. තාපස වේශයෙන් දෙන්නම් පැවිදි වෙලා ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලයක්. අෂ්ට සමාපatti දක්වා හිත වඩාගෙන හිමාල මහ වනාන්තරේ තවුස්දම් පුරනවා. කොහොම තාපස ජීවිතයක් ගත කරගෙන හොඳට භාවනා කරගෙන ඉන්න මේ ගුරුවරයයි ගෝලයයි දෙන්න දවසක් හිමාල මහ වනාන්තරයේ මැදින් තවත් ඈත තාපසාරාමයකට ගමනක් පිටත් වුණා. ඔහොම යනකොට එක තැනකදී බොහෝම බඩගින්නෙන් කෑ ගහන සතෙක්ගේ හඬක් ඇහුණා. අමාරුවෙන් කෙදිරි ගානවා වගේ. මේ දෙන්නම ගිහින් බලනකොට ගල් තලාවක් අස්සේ හෙලක් වගේ තැනකට කොටි දෙනක් වැටිලා පැටව ටිකත් එක්ක. ඒ වෙලාවේ උඩට ඒ ගන්න විදිහකුත් නැහැ. දවස් ගාණක් කන්න නැතුව ඉඳලා දැන් අර කොටි දෙනට පුදුම බඩකින්නක් කුසගින්න දරා ගන්න බෑ. දැන් ඔබ අහලා ඇති කුසගින්න දරා ගන්න බැරි වෙනකොට මිනිස්සු නොකන ඒවත් කනවද නැද්ද? නොකන දේවලුත් කනවා. මිනිස්සු මිනි මස් කන්නේ නැද්ද? අම්මෝ ඔබ කනවද කියලා හිතේ. බැමිණි ඉතිහාසය කාලේ අපේ රටේ ඉතිහාසෙ කියවලා බලන්න. කන්න නැති වෙනකොට මිනිස්සු දරුණු වෙලා කණ්ඩායම් එකතු වෙලා මිනිමස් කන කණ්ඩායම් හිටියා කියලා. ඉතිහාසෙ තියෙනවා කැලෑවල භාවනා කරපු තනි තනියෙන් හිටපු ස්වාමින් වහන්සේලා මිනිමස් කන කණ්ඩායම් වලට ගොදුරුණා කියලා. ඔය අපේ රටේ ඉතිහාසෙ බැමිණි ඉතිහාසය කාලේ. එතකොට අර කොටි දෙනට කුසගින්න දරා ගන්නම බැරි වෙනකොට පැටවු ළඟට ගිහිල්ලා පැටවු කන්න කට අරිනවා. ආයමත් දරු සෙනෙහස ඇති වෙනකොට කෑ ගහලා බිම පෙරලෙනවා. මේක බලාගෙන හිටියා බෝසතාණන් වහන්සේලා දෙනම. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා ඔබ උතනට වෙලා බලාගෙන ඉන්න. කොටි දෙනට පැටවු කන්න ඉඩ දෙන්න එපා. මම ඉක්මනට ගිහිල්ලා මැරිච්ච සතෙක් හරි මේ කැලේ කොහේ හරි ඉන්නවනම්
කොටි දෙනගේ කුසගින්න නිවන්න ඉස්සෙල්ලා ආහාරයක් හොයාගෙන එන්න. ඊට පස්සේ උඩට ගන්න ක්‍රමයක් අපි හිතමු කියලා. ඔක්කොටම කලින් උඩට ගත්තොත් දෙන්නට අනතුරක් වෙන්නත් පුළුවන්. දැන් මෙහෙම කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැලේට ගියා. ගුරුවරයා. ගිහිල්ලා දැන් කැලේ ඇතුලේ හොයනවා මැරිච්ච සතෙක්ගේ මොනවා හරි අර කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයක් හොයනවා. දැන් වෙලාව යනවා කොටි දෙනට බඩකින්න දරා ගන්න බෑ. පැටව ළඟට එනවා පැටව කන්න සූදානම් වෙනවා කට අරිනවා ආයි පස්සට යනවා. මේක බලාගෙන හිටියා අපේ බෝසතාණන් වහන්සේ ගෝලයා. බලාගෙන ඉඳලා බැරිම තැන වටපිට බැලුවා ගුරුවරයා එන පාටක් නැහැ. දැන් අර කොටි දෙන පැටව කන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දීර්ඝ සංසාර ගමනේ දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතේ පූජා කරගෙන ලෝතර බුද්ධත්වයේ පිරිසමම් පාරමී පුරලා තියෙනවා. ඒ වෙලාවේ අදිෂ්ඨානයක් කරා කොටි දෙනගේ කුසගින්න නිවේවා මේ පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා මගේ ජීවිතය පූජා වේවා මේ පිනෙන් මට ඉක්මනින් ලෞතර බුද්ධත්වයේ ලැබේවා කියලා පැන්න පල්ලෙහාට තමන්ගේ ජීවිතේ පූජා කරා අර කොටි දෙනට. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා ඇවිල්ලා බලනකොට ගෝලයා නැහැ. පල්ලෙහා බලනකොට අර තවුස් පිරිකරවල කෑලි තියෙනවා ලී තැවරිලා තියෙනවා. කාරණේ තේරුම් ගත්තා. 이르දි බල සම්පන්න තාපසේ නුවණින් විමසලා බැලුවා ලෙස්සලා වැටුණද ජීවිතේ පරිත්‍යාග කරා. දැක්ක ජීවිතේ පරිත්‍යාග කරා. ඒ වෙලාවේ බැලුවා සිතුවිල්ල දැක්කා මගේ ජීවිතේ පූජා වේවා මේ කොටි දෙනගේ ජීවිතය ආරක්ෂා වේවා මට ඉක්මනින් ලෞතර බුද්ධත්වයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැඩි අදිෂ්ඨානයක් හිතට ඇති කරගෙන ඒ වෙලාවේ ප්‍රාර්ථනාවක් කරා ඉක්මන් බුදු වේවා කියලා. මම අඩියක් පස්සට ගන්නවා කියලා තමන්ට බුදු වෙන්න තිබ්බ අවස්ථාව අපේ බෝසතාණන් වහන්සේට පරිත්‍යාග කරලා වීර්ය අධික බුදු කෙනෙක් හැටියට තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන්නේ. ඒ නිසා තමන්ට තිබ්බ අවස්ථාව අපේ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කළ පස්සට ගියා කියලා. එතකොට ඔන්න ඔය සිදුවීම අපේ ඉතිහාසයේ එනවා. දැන් ඔබ අහලා ඇති මේ මහා බට්ට කල්පයේ පහළ වෙච්ච අනෙක් බුදුරජාණන් වහන්සේලා කකුසඳ බුදුහාමුදුරුවෝ අපි මේ කල්පය ගැන කතා කරමු. කකුසඳ බුදුහාමුදුරුවෝ ගැන අහලා තියෙනවා. ආයුෂ කීයක් කියලාද අහලා තියෙනවා? 40000. කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000යි කියලා. එතකොට මේ මහා බද්ද කල්පයේ දෙවනියට පහළ වුණේ කොණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 30000යි. ඊළඟට තුන්වෙනියට පහළ වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඔබ දැන් සම්බුදු වන්දනා කරලා ඇති. 820 බුද්ධ වන්දනා, 120 බුද්ධ වන්දනා ඔබ ගොඩාක් කරලා ඇති. එතකොට මේ පෙර බුදුවරුන්ගේ ආයුෂ ගැන තියෙන පොත් එහෙම කියවලා ඇතිනේ. මීට පෙර පහළ වෙච්ච හැම බුදු කෙනෙක්ම අවුරුදු 80000, 70000, 60000, 40000 ආයුෂ තියෙනවා. අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කීයද? 80000යි. කිසිම බුදු කෙනෙක් නැහැ අවුරුදු 100ට ආසන්න කාලේ බුදු වෙච්ච. අපේ බුදුහාමුදුරුවෝ විතරයි අර ඉක්මනින් බුදු වෙන්න තිබ්බ හදිස්සියත් එක්ක පාරමී සම්පූර්ණ කරලා මනුලොවට ඇවිල්ලා මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඉක්මනින් බුදු වුණේ.
උන්වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ අල්ප ආයුෂ්ක බුදු කෙනෙක් කියලා. එහෙමනම් අපි සරණ ගියේ පෙර බුදුවරු එක්ක සලකලා බලනකොට අල්ප ආයුෂ්ක බුදු කෙනෙක්. සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් තියෙන කාලේ තමයි උන්වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. ඒ නිසා පින්වතුනි දැන් හිතන්න බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ දැන් මේ විද්‍යාව තාක්ෂණයේ ඒ කාලේ නිකන් හිතමුකෝ අපි මීට වඩා දියුණුද නැද්ද? නෑනේ. මෙහෙම විද්‍යාවක් තිබ්බේ නෑ. හැබැයි මිනිස්සුන්ට මීට වඩා ආවිෂ තිබ්බද නැද්ද? බක්කුල හාමුදුරුවෝ ගැන අපි අමතක කරමු. මොකද උන්වහන්සේ ගැන අපි දන්නවා සසරේ පාරමී පුරලා නිරෝගී සම්පත්තිය වෙනුවෙන්ම පාරමී පිරුවා කියලා හිතමු. ඒ නිසා අපි උන්වහන්සේ ගැන පැත්තකින් තියමු. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. දිවස්ලාභීන්ගෙන් අග්‍රම කෙනා. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120යි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120යි. තුන්වෙනි ධර්ම සංගායනාව කරපු මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ අවුරුදු 120යි. විසාකා උපාසිකා අවුරුදු 120ක්. දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. දැන් හිතන්න අද අපි මේ මොන විටමින් මොන තරම් වෛද්‍ය තාක්ෂණයේ මොනවා තිබ්බද? අද දරුවෙක් දෙන්නෙක් හම්බ වෙනකොට අම්මා කෙනෙක් එක්ක කොන්දේ අමාරුව, ඇවිද ගන්න අමාරුයි, කලන්තේ වැහැරිලා විසාකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් අවුරුදු 120ක් නිරෝගීව හිටියයි. එහෙනම් අපිට පේනවා මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි. අපේ ආයුෂ අඩු වෙලා අද වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 60, 70, 75, 80 වගේ අතර තියෙනවා. අවුරුදු 70 80 අතර සාමාන්‍ය ආයුෂක් අද අපිට තියෙනවා. මේ ආයුෂ තව තවත් ඉස්සරහට අඩු වෙනවා. දැන් බලන්න මේ වසංගතයේ දිහා බලන්න තව කොච්චර කාලයක් ඉන්න වෙයිද? ලෝකෙ එක්ක බලද්දි යන්තම් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි වාසනාවන්ත නැද්ද? කොහෙන් හරි මමත් බේරුණා මියවි. ලංකාවේ කියනම් මෙලාට හැදිලා. එතකොට මොකක් හරි පිනකට මෙහි බේරුණා. ඔය නවසීලන්තේ මේ රටවල් දෙක තුනයි බේරිලා තියෙන්නේ. අද ලෝකෙ දියුණුවයි කියපු රටවල් කොච්චර අසරණද කියලා හිතන්න. යුරෝපේ, ඇමරිකාව, කැනඩා, එංගලන්ත මේ රටවල් කොච්චර අසරණ වෙලා. තව අවුරුදු කීයක් මේ වසංගතයත් එක්ක අපිට ඉන්න වෙයිද? දැන් මේ හොයාගත්ත වැක්සින් කීයක් ෆේල්ද? ඒ නිසා අනාගතයේ ඊට වඩා දරුණු විපත් ව්‍යසන ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. මේවා දකින්න අපිට එකම දෙයයි පේන්නේ. අප්‍රමාදී වෙන්න ඕනේ. මරණ සතිය වඩන්න. නිතර මරණය ගැන සිහි කරන්න.